නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උනච්ච පරං වික්ඛවේ වික්ඛු ඉමමේව කායං උද්දං පාදකලා අතෝ කේසමත්තකා පච පරියන්තං පුරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවික්ඛති අත්තිමත්මින් කායේ කේසාලෝමානකාදන්තා තතු මං සංනහානු අත්ති අතිඤ්ඤා වක්ඛං හදයන් යතනං පියෝගකං පියකම් පපාසං සංසං උදරියං කරීසං චිත්තං සිම්හං උද්බෝලෝහිතං තේදෝමිනු අසුවතාකිනු සිංහානිකාලතිකා මුත්තං තුමෝකාරු අරහතු දතවෛරායි සර්වඥ බුදු පියාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා තුන්ලෝකාග්‍රෝ වරහතු දතවෛරායි සර්වඥ සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නේ වන නෛර්යානික වූ පරමදානීය සත්‍යධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා තුන්ලෝකාග්‍රෝ වරහතු දතවෛරායි සර්වඥ සම්බුදුරජාණන් වහන්සේගේ පෞලක පුත්‍ර බඳු අෂ්ඨාන පුජ්‍යල මහා සංඝරත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා මෙම විහාරස්ථානයේ විහාරාධිපති පූජනීය ස්වාමීන් වහන්සේ මේ අවසරයි සතරම ශ්‍රවණාභිලාෂී වාසනාවන්ත ගුණවන්ත සත්පුරුෂ සිංහතුනි සතිපට්ඨාන භාවනා වැඩමුළුවේ අද දිනේ මේ පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සංසාර දුකින් එතර වීම පිණිස අග්‍ර නිවන් පුරයට පත් වීම පිණිස අවශ්‍ය කුසලයන් කුසල මාර්ගයන් පාරමිතාවන් දියුණු කර ගැනීමටයි මේ සියලුම දෙනා මේ වෙලාවේ සහ සම්බන්ධ වෙන්නේ මේ සූදානම් වෙන්නේ ඒවගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම මේ ලෝකයේ පහළ වීම පරම දුර්ලභ කාර්යයක්. මේ දුර්ලභ සම්බුද්ධ ශාසනය ඔබ මා අපි හැමදෙනාම ලබා ගත්තා. බුදු සසුනක් අපිට ලැබුණට අසිරිමත් මනුස්ස ජීවිතයක් ලැබුණට ඇස කන නාසය දිව ශරීර මන කියන ඉන්ද්‍රියෝ මනාව පිහිටලා තිබුණට අපි මේ දහම තුලින්
ප්‍රයෝජනයක් ගත්තද දුර්ලභ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගත්තද දුර්ලභ මිනිසත් භවයෙන් ප්‍රයෝජනයක් ගත්තද කියලා ඇහුවොත් අපටම අපේ හිත කියයි ගත්තේ නැහැ කියලා. තාමත් හැබැයි අපි ප්‍රමාද නැහැ. එම නිසා අපට මෝහයෙන් මුලා නොවි යථාර්ථයේ තුල හිත පවත්වන්නට සිතුවිලි වලට වසඟ නොවි හැඟීම් වලට වසඟ නොවි සත්‍ය දකින්නට සත්‍ය අඳුර ගන්නට වහවහා යොමු වෙන්නට ඕන. හිස ගිනි ගත්තෙක් ඒ ගින්දර නිවා ගන්නේ යම්සේද අන්නේ වගේ මේ සංසාර ගමනේ පවතිනා වූ මේ දුක්ඛය මේ දුක්ඛිත ස්වභාවය මිදීම පිණිස මේන් ඈතර වීම පිණිස අජර වූ අමර වූ ලෝකෝත්තර වූ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීමට උනන්දු විය යුතුයි. ඒ සඳහා බුදු පියාණන් වහන්සේ වදාළ මාර්ගය තමයි සතර සතිපට්ඨාන භාවනා මාර්ගය. එතකොට බුදුරජාණන් වහන්සේ අනුපුබ්බ පටිපදාවක් තමයි අනුපූර්ව ප්‍රතිපදාවක් තමයි දේශනා කරලා තියෙන්නේ මේ සතර සතිපට්ඨානය. අනුපූර්ව ප්‍රතිපදාව කියන්නේ පිළිවෙලට යන මාර්ගය කියන අර්ථයයි. එතකොට නොදියුණු මට්ටමේ ඉන්න කෙනෙක් දියුණු මට්ටමටම ගෙන යාම පිණිස එම නැත්තම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස යන්ගෙන් අත්විඳීම පිණිස ඥානය පහළ කර ගැනීම පිණිස නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස මේ සතිපට්ඨාන අනුපූර්ව ප්‍රතිපදාවෙන් වදාළ මේ භාවනා මාර්ගයේ අනුගමනය කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළනවා සමත පුබ්බංගම විපස්සනාවත් විපස්සනා පුබ්බංගම සමතයත් කියලා ක්‍රම දෙකක්. ඒ කියන්නේ මොකද්ද? සමත භාවනාව පූර්වාංගම කොට කියන්නේ මුලින් කරලා ඊළඟට විදර්ශනා වඩන එකට කියනවා සමත පුබ්බංගම විපස්සනාව කියලා. විපස්සනාවක් නැතුව නිවන් දකින්න බෑ. ඒ නිසා සමතේ වඩලා විපස්සනා වඩන. කෙනෙක් සමතය නොවඩාම විපස්සනා වඩනවා. අන්න එතකොට ඕලංග විපස්සනා පුබ්බංගම සමතයක් ඇති වෙනවා. විදර්ශනාව නිසා යම් සමාධියක් ගොඩනගෙනවා. ඒ තුලින් නිවන් දකිනවා. එතකොට විදර්ශනා පූර්වාංගම සමතයත් සමත පූර්වාංගම විදර්ශනාවත් පෙන්නලා දෙනවා. ඉතින් මේකේ ලේසිම එක තමයි සමත පුබ්බංගම විපස්සනා.
ඒ කියන්නේ අපේ හිතේ තියෙනවා නානාවිද හිතුවිලි. කාමච්ඡන්දේ ආසාව, ව්‍යාපාදේ තරහ, කම්මැලිකම, සිතේ දුවන ගතිය, පසුතැවිල්ල, සැකය, මේ වගේ ලාමක අදහස්, ලාමක මනෝභාවයන් අපේ මනසේ පවතිනවා. මේවා තියෙන හිතකට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ආසාවෙන් තරහෙන් කම්මැලිකමින් දුවන ගතියෙන් සැකයෙන් ඉන්න කෙනෙකුට සත්‍ය වැටහෙන්නේ නැහැ. එහෙමනම් පින්වත්නි, විදර්ශනාවෙන් කරන්නේ පරම සත්‍ය වටහා දෙන එක. පරම සත්‍ය වැටහෙන්නේ නැහැ. නානාවිද ක්ලේශයන්ගේ මනස පිරී පවතිනවා. ඒතර විදර්ශනා වැඩුවට අවබෝධ ඥානෙ කරා යන්නේ නැහැ. එහෙම ගියොත් කලාතුරකින් කෙනෙක් ඒ සසර මහා පුණ්‍ය භාවයක් ඇති නිසා. ඒකට බුදු පියාණන් වහන්සේ වදාලා මුලින්ම සමතේ කරන්ට හිතේ පැන නගින පාපකාරී ආකල්ප නැත්තම් සිතුවිලි සමාධිය තුලින් යටපත් කරගන්න කියලා වදාලා. සමාධිය තුලින් යටපත් කරලා ක්ලේශය ටික අන්න විපස්සනා වඩන්න පටන් ගත්තාම බොහොම ලේසියි. ඒ මොකද ඒ අරමුණේම හිත පවත්වාගෙන යන්න පුළුවන්. සමතයක් ඇතුව, සමතයක් නැතුව විදර්ශනා වඩන්න ගියොත් මොකද වෙන්නේ? අරමුණක් අරගෙන විදර්ශනා කරගෙන ඉන්නකොට මොකද වෙන්නේ? බලගත්ු ක්ලේශයක් ඇවිල්ලා මනසේ වැහෙනවා. බලගත්ු ක්ලේශයක් ඇවිල්ලා මනසේ වැවුනාට පස්සේ අපිට අර මෙනෙහි කරන එක මෙනෙහි කරගෙන යන්න බැරි වෙනවා. ටික ඒකට උන්වහන්සේ වදාලා ඔය බුරබුරා නැගෙන ක්ලේශය තදංග වශයෙන් හෝ යටපත් කරගන්න. ඒ සමතෙන් කරන්නේ සිතේ සමතුලිත භාවය, එකඟ බව ගොඩනගන එක. එකඟ බව විනාශ කරන ආසාව, තරහ, ක්‍රෝධ, වෛර, ඊර්ෂ්‍යා, මදමාන ආදී පාපකාරී අකුසල යට වෙනවා. ඒවා යට වුණාම මනස හරිම නිසල්මන්, නිච්චල, ප්‍රභාස්වර මනසක් පහළ වෙනවා. ඒ මනසට විනිවිද දැකීම නම් වූ විදර්ශනාව වඩනකොට මොකද වෙන්නේ? ඒ තුලින් ඔහු තුල චිත්ත සමාධිය දියුණු වෙලා ඒ සමාධිය තුලම පිහිටාගෙන විදර්ශනාව යථාර්ථය අනිත්‍ය දුක්ඛ අනාත්ම සුභ ස්වභාවය මෙනෙහි කරනකොට ඒ කෙනා අග්‍ර නිවන් පුරයටපත් වෙනවා කියලා අපි තේරුම් ගන්න ඕන. එයයි වදාරලා තියෙන්නේ එහෙනම්. සීලය පිහිට ගන්නට, හොඳ සිල්වත්කමක් හදා ගන්නට, හිතට අවංක සීලයක් ඇති කරගෙන ඊළඟට සිත සමතේකටපත් කරන්න, සමාධිය ඇති කරගන්න, ඊළඟට විපස්සනාව. ඒතර මේ කායනුපස්සනා සතිපට්ඨානේ සමත විපස්සනා දෙක එකට යන්නේ. ආනාපාන සතිය ගත්තොත් මොකද්ද? සමතේ. ඇයි ඒකේ විපස්සනාව පෙන්නලා නැද්ද? තියෙනවා. එදරත් හුස්මේ හට ගැනීම බිඳීම් දකිමින් භාවනා. එතකොට ආනාපාන සතිය සමත විපස්සනාව දෙකම තියෙනවා. මුලින් සමතේ කළා ඊළඟට විදර්ශනාට හැරෙන්නේ. ඉරියාපතේ ගත්තත් තියෙනවා. ඊය කතා කරපු
සති සම්පජඤ්ඤ භාවනාව ගත්තත් තියෙනවා. එතකොට ඊළඟට දැන් අද දිනේ අපිට තියෙන්නේ මොකද්ද? සතර සතිපට්ඨානේ කායානුපස්සනා සතිපට්ඨානේ එන හතරවෙනි භාවනාව වඩන්න. ඒ කියන්නේ මෙතනදි කරන්නේ භාවනා ටික Taman අපි ඉගෙන ගන්නවා කියා දෙනවා. දැන් මේවා ගෙවල් වලදී හොඳට ප්‍රගුණ කර ගන්න ඕන. දැන් මාසෙකට දවස් දෙකයිනේ තියෙන්නේ. නේ? එතකොට ඊටු දවස් 28ක්ම තියෙනවා Tamanලට පුරුදු වෙන්න. නේ? දවස් දෙකයි තියෙන්නේ. එතකොට ඕනකම තියෙන කෙනෙකුට හොඳට ඒවා කරගන්න පුළුවන්. අද තියෙන්නේ අපිට පටික්කුල මානසිකාර පබ්බය. අසුභ භාවනාව, කායගත සති භාවනාව, පිළිකුල් භාවනාව වැඩිම සම්බන්ධව වටහාගෙන ඒ සාකච්ඡා කරලා ඒ දියුණු කරන්න. ඊට පෙර අපි මේ කතා කරගෙන ආපු ධම් කතාවෙත් තියෙන්නේ සමතේ නැති හිතකට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඒක නිසා අපි සමත භාවනා වශයෙන් ආරම්භ කළේ ආනාපාන සතිය. සුවසනය තුල ආස්වාද ප්‍රාස්වාස තුල සිහිය පවත්තමින් චතුර්ථ ධානයේට භාවනා දියුණු කර ගැනීම. ආස්වාද ප්‍රාස්වාසය අඳුනමින් දිගට සංසිඳීම ස්වභාවය දැකලා චිත්ත සමාධිය ඇති වුණාම පළවෙනි ධානයේ මෙනෙහි කරමින් වඩනවා. දෙවන තුන්වන හතරවන ධාන වලට ගිහිල්ලා ආය හතරෙන් ධානයෙන් තුනට දෙකට එකට ඇවිල්ලා ඇස්සරින්න ඕන. ඉතින් ඒවා අපි පහුගිය අවස්ථාවලදී මනාව පැහැදිලි කරලා තියෙන නිසා දැන් අපි එහෙනම් කෙටි කාලයක් තුල හෝ චිත්ත සමාධිය හදාගෙන ඉමු. ආනාපාන සති භාවනාව තුලින්. දැන් එහෙනම් අපි ආනාපාන සතිය වඩන්නට යමු එමු. ඒ සඳහා හොඳට කොන්ද කෙලින් කරගෙන පහසුවෙන් වාඩි වෙලා තමන්ගේ සිහිය අවධානය හුස්ම රැල්ල තුල තැම්පත් කරගෙන ඉහළ පහළ යන හුස්ම රැල්ල අඳුනමින්ම භාවනා කරන්ට ස්වාමීන් වහන්සේ ඇස්සරින්න කියන කම්ම භාවනාව වඩා ගන්න. දැන් පටන් ගන්න එන. සමාධි බස්සීවා. සමහර කට්ටිය නම් හොඳයි භාවනාවේ හිටියා. සමහර කට්ටියට අදක්ෂයි. ඒක නිසා දක්ෂ වෙන්න උත්සාහ කරන්න ඕන. අදක්ෂ කට්ටින්ට කියන්නේ මොකද්ද? අදක්ෂ කට්ටින්ට කියන්නේ අසාක්‍ය කියලා. දක්ෂ කට්ටින්ට කියනවා සාක්‍ය කියලා. අදක්ෂ කට්ටින්ට කියනවා අසාක්‍ය. දක්ෂ කට්ටි සාක්‍ය. සාක්‍යය කියන්නේ කාටද? දක්ෂ. නැත්තම් දක්ෂ කට්ටින්ට කියනවා සාක්‍ය. නැත්තම් කුසල කියලා කියනවා.
කුසල දක්ෂයි. කෝසල කියලා කියන්නේ ඒකනේ දක්ෂ. ඒතර අදක්ෂ කට්ටියෙන් හැමදාම සංසාරේ තමයි ඉතින්. ජරා මරණ ලෝකේ ස්කන්ධ ලබා ඇවිද යන්න පුළුවන්. ඒකින්දා දක්ෂ වෙන්න ඕන මේ කට්ටිය. කුඩා වේදනාවක් ආවට ඔයිට වඩා දරුණුයි අපායේ ගියාම තියෙන වේදනාව. ඒ මෙනෙහිකට පුංචි වේදනාවකදී අපි ඉරියව් නොසෙල්වා භාවනා කර්මස්ථානයේ දෙන්නට ශක්තිය ගොඩනගන්න ඕන. කොමාරි යම් හෝ චිත්ත සමාධියක් ඔය කාලේ තමන් ළඟ ඇති වුණා කියන කට්ටිය අත උස්සන්න බලන්න. දැන් අපි 4 වෙනි ධානයේට කියා දීලා තියෙනවා නේ. 4 වෙනි ධානයට ගිය කට්ටිය හරි. 3 වෙනි එකට ගිය කට්ටිය දෙකට එකකට වට නැති කට්ටිය එක ධානයකටවත් ගියේ නැති කට්ටිය අත සමහරව ඉන්නවා අත උස්සන්නේ නැහැ. කවන්නේ. හොඳයි. දැන් එතකොට අපිට තියෙන්නේ සමාධියෙන් පස්සේ නීවරණ ටික යට කරගෙන දැන් විදර්ශනාව නැවත හිත යොමු කරගන්නට දැන් අපිට අද තියෙන්නේ එතකොට පටික්ඛූල මනසිකාර පබ්බය කායගත සති භාවනාව අසුභ භාවනාව පිළිකුල් භාවනාව කියන මේ නම් වලින් හඳුන්වන භාවනාව වඩා ගන්නට. පටික්කුල මනසිකාරය කියන්නේ පටික්කුල කියන්නේ මොකද්ද? පිළිකුල්. පටික්කුල මනසිකාරය. පිළිකුල මෙනෙහි කිරීමේ භාවනාව. තමයි මේකෙන් කරන්නේ. කුමක පිළිකුලද? ඉමමේව කායං මේ ශරීරය. ତර තමන්ගේ ශරීරය ගැන දැකීම තමයි කරන්න ඕනේ. දැන් අපි ළඟ ප්‍රධාන අංග දෙකක් තියෙනවා. මොකද්ද? සිතයි කයයි. නාමයයි රූපයයි කියලා. එතකොට මේ අපි අපේ කයටත් ආස කරනවා අනුන්ගේ කයවල වලටත් ආස කරනවා සිතටත් ආස කරනවා අපි. ඉතින් මේ ආසාව කඩාගන්න තමයි බුදු පියාණන් වහන්සේ මේ පටික්කුල මනසිකාරය පිළිකුල් භාවනාව වඩන්න කියන්නේ. අසුභ භාවනාව. ශරීරයේ පිළිබඳව. එතකොට පෙන්නනවා පුනච පරම් භික්ඛවේ භික්ඛු නැවතද මහණෙනියන් භාවනාවක් කියමි. නැවතත් අලුත් භාවනාවක්. ඒ තමයි මේ කයි පිටුතුමට අනුවාදයේ බලන කාරණා. දැන් මේක කරලත් ඇති සමහර. මේ කලින් කරලත් ඇති. කරලා නැති කට්ටිය ඇති. මේක වලින් කරලා තියෙන කට්ටිය අතොස්සන් කරලා හොඳයි. කරලා නැති කට්ටියත් ඉන්නවා. නැති කට්ටියත් හොඳයි. කරපු කට්ටියත් හොඳයි. හැබැයි ඉතින් කරලා තියෙනවා වැරදියට නම් වැඩක් නැහැ. ඊට වඩා හොඳයි නොකර හිටියා. නේ? ඔව්. ඉතින් මං අහන්න යන්නේ හරියටද වැරදියටද කරේ කියලා. හරි විදිහ ඉගෙන ගන්නකොට
තමන්ට තේරුම් ගන්න පුළුවන් අනේ මං කරලා තියෙන්නේ වැරදි විදියට නේ. හරි. එතකොට ඔන්න දෙතිස් කුණපය. ගැන බලන්න නැවතද මහණෙනියන් භාවනාවක් කර කියමි. ඉද බික්කවේ බික්ඛු මේ ශාසනයෙහි සද්ධර්මය අවබෝධ කරන්න කැමති භික්ෂුව ඉමමේව කායං මේ කය උද්දං පාදතලා ඒ කියන්නේ මොකද්ද? දෙපතුලෙන් උඩ අදෝ කේස මත්තක කේස් වැටියෙන් පහළ තච පරියන්තං සමකින් කෙලවර කොට ඇති පුරන්නානප්පකාරස්ස අසුචිනෝ නානාවිද අසුචින්ගෙන් පිරී පවතිනා වූ පච්චවෙක්කති නැවත නැවත මේ ස්වභාවය මෙනෙහි කරන්න. නැවත නැවත දකින්න කියනවා. දෙපතුලෙන් උඩ ඔළුවෙන් කෙස් වලින් යට හමකින් කෙලවර කොට හමකින් වැහිච්ච නානාවිද අසුචි කුණපයන්ගෙන් පිරී පවතිනා වූ මේ කය ගැන හිතන්න කියනවා. මේ කයේ තියෙනවා නානාවිද කුණප මොනවද? ඉමස්මින් කායේ අත්ති කේසා අත්තිමස්මින් කායේ කේසා කේසා ඉමස්මින් කායේ අත්ති අත්ති ඇත ඉමස්මින් මේ කායේ ශරීරේ මේ ශරීරයේ ඇත මොනවද? කේසා කෙස් ලෝම ලොම් ඇහෙන්ද කියන්න ඕන නකා නියපොතු ඔක්කොම කියන්න ඕන ඇස් වහගෙන ඉන්න වෙලාව නේ දැන් කියන වෙලාව දන්තා දත් සමහරුන්ගෙන් කියවෙන්නේ ඒ කටි නැගිටවලා කියනවා ඊළඟට තචෝ හම ඊළඟට මන්සං මස් නාරු නහර අට්ටි මිංජා ඇට මිඳුළු අට්ටි මිංජා ඇට මිඳුළු වක්ඛං වකුගඩුව හදයන් හදවත යකනං අක්මාව කිලෝමකං දලබුව තියනවද? ඔව් දලබුව කියලා කියනවා ඒකට. අග්නියාසය කිලෝමකං ඇලදිව කියනවා දලඹුව කියනවා අග්නියාසය කියනවා කිලෝමකං පියකං පිත්තාශය බඩදිව කියලාත් කියනවා පියකං පප්පාසං පෙනහලු අන්තං
අන්තං බඩවැල්. අන්ත ගුණං බඩවැල් බැඳුම්. බඩවැල් මේ බඩවැල් ගුලිය බඳපු තියෙන මල්ලක් වගේ සිවියක්. පළල බලපු කට්ටියම දැකලා තියෙනවා. දොස්තරලා එහෙම දැකලා ඇති නේ. අනික් කට්ටිය දැකලා තියෙනවා. මොකද මේ නේ ගෙදරට මාළු වගේ නල්ල හැම බඩ බලනකොට ආයෝකගේ පේන්නේ නැතේ. නේ පළ තියෙනවා. එතකොට අන්තං අන්ත ගුණ බඩවැල් හා බඩවැල් බැඳුම්. උදරියං මොනවාද? ආමාශය. කරේසං අසුචි. කරේසං අසුචි. පිත්තං පිත් වතුර. සෙම්හං සෙම. පුබ්බෝ සරව. ලෝහිතං ලේ. සේදෝ සේදෝ දාඩිය. මේදෝ මේද තෙල්. අස්සු කඳුළු. වසා මේද තෙල්. අස්සු මේ තෙල් කියවනේ උරුණු තෙල්. අස්සු වසා උරුණු තෙල්. අස්සු වසා කේලෝ කෙල. සිංගානිකා සිංගානිකා. සිංගානිකා ඇයි ඔය හූරන කොට එන්නේ? සිංගානිකා මොනවාද? සොටු. ලසිකා සඳ මිදුළු. මුත්තං මුත්‍රා. මත්තකේ මත්ත ලොංගා. මොළ ලොඳ වශයෙන් නැත්තම් මොලේ වශයෙන් කියලා ගත්තාම හරි. ඔන්න එතකොට දැන් 32ක් කිව්වා. දැන් ওই 32ම මතකද? පාඩම්ද? දැන් අපි 32 මතක තියෙන පිළිවෙලකට ඉගෙන ගමු. දැන් පාලියෙන් එකින් එකේ අර්ථයත් එහි සිංහල තේරුමත් අපි ගත්තා. දැන් මේ ටික මතක තියෙන විදිහට තේරුම් ගමු. ඔන්න ඔය කොටස් 32 බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. මොනවද පුතා ඒ දෙක? ඝන කොටස් හා දියර කොටස් කියලා. මොනවද? ඝන කොටස් හා දියර කොටස් කියලා. ඝන කොටස් කීයද? දියර කොටස් කීයද? 12යි. අන්න 32. එහෙනම් අපි ඉස්සල්ලාම ඝන කොටස් 20 මතක තියාගමු. ඔය ඝන කොටස් 20 ස්ථාන පහක කයේ තියෙන්නේ. ස්ථාන පහක. ශරීරේ පිටත ටිකක් තියෙනවා. ඊළඟට ඔළුව ඇතුලේ තියෙනවා. පපුව ඇතුලේ තියෙනවා, බඩ ඇතුලේ තියෙනවා. ඔළු හිස් කබලයි පපු කුහරයි බඩ කුහරයි ඇරුණුකොට
ඉතිරි ටික ශරීරය ඇතුලේ තියෙන්නේ පිටින් තියෙන ටිකට අමතරව. එතකොට පිටින් තියෙනවා ඇතුලෙන් තියෙනවා හිස් කබල ඇතුලේ තියෙනවා පපු කුහරේ තියෙනවා බඩ කුහරේ තියෙනවා. පස් පොලක තියෙන්නේ. එහෙනම් ඉස්සලාම පිටින් තියෙන ටික අපි අඳුනගමු. ඔන්න ඔළුව උඩ જાතියක් තියෙනවා. කෙස් නේ. කෝකෙස් පෙන්වන්න බලන්න. ඔක්කොම පෙන්වන්න ඕන. හරි. ආයෙනම් අමතක වෙන්නේ නැති වෙයි. ඊළඟ එක ලොම් කෝ පෙන්වන්න. ඇහි බැමි හරි කොහොම හරි ඔන්න ලොම්. ඊළඟට නියපොතු කෝ මේ තියෙන්නේ. ඊළඟට දත් කෝ පෙන්වන්න විරිත්තලා. ඔන්න ඉතර දත්. එතකොට කෙස් ලොම් නිය දත්. ඊළඟට තචෝ හම කොහම මේ තියෙන්නේ ශරීරය. ඒතර කීයද? 5යි. ඔන්න ඔය පහට කියනවා තච්ච පංචකය කියලා. තච්ච කියන්නේ හම, පංචක කියන්නේ 5. ඒතර හමෙන් කෙලවර වෙන කොටස් 5යි. කියන්නේ එහෙනම් තච්ච පංචකේ හැම කෙනාම ශබ්ද නගලා කියන්න. කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ. තචෝ, දන්තා, නකා, ලෝමා, කේසා. කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ. තියෙන තැන් අල්ලල්ල. කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ. තචෝ, දන්තා, නඛා, ලෝමා, කේසා. කෙස්, ලෝම, නිය, දත්, හම. සම, දත්, නිය, ලෝම, කෙස්. මොකද 7 ක්‍රමයකින් මේවා ඉගෙන ගන්න කියනවා. ඉස්සලාම දැනගන්න ඕන. කටපාඩම් කරගන්න ඕන. ඊළඟට මේ වගේ සටහන, මේ වගේ වර්ණය, මේවා තියෙන දිශාව, සංඛ්‍යා, ගන්ධ නොඑක් විදිහේ ඉගෙන ගන්න ඕන. එක ස්වාමීන් වහන්සේලා දිනමක් ආචාර්යවරයා ළඟට ගියා කමටහනක් ගන්න. දෙතිස් කුණපය ද්වත්තිං සාකාර. සිය කටපාඩම් කරන්න කිව්වා. ඒ කියන්නේ ඒකම කියන්න කිව්වා මාස 4ක්. ඒක විතරයි. මාස 4ක් කියන්න කියලා කිව්වා. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකන් කියනවා. මුල ඉඳලා අගට කියනවා. අග ඉඳලා මුලට කියනවා. දැන් සතියක් දෙකක් කියනකොට එපා වෙලා දැන්. ඇයි මේකම ඇයි මෙයාලා දන්නේ? ඉතින් දැන් ගුරුවරයාගේ වචනේ හින්දා ඉවත් දාන්නත් බෑ. පින්වත්නි 4 මාසයක් කියනකොට මේ දිනම සෝවාන් ඵලයටපත් වුණා කියලා සඳහන් කරනවා. එහෙනම් ඒකයි කිව්වේ මේක ඉස්සෙල්ලා සුතා අහන්න ඕන. ඊළඟට දතා ධාරණය කරන. ඊළඟ වචසා වචනෙන් කියන්න ඕන. නිතර කියන්න ඕන. එතකොට තමයි මේක යන්නේ ඔළුවට. එහෙනම් මේවා හිස් වෙන්නේ එකක්වත්. එතන ඔන්න 5යි. දැන් තච පංචකේ දන්නවා. කෙස් ලොම් නියද සම සමදත් නිය ලොම් කෙස් 5යි. දැන් ඔන්න ඊළඟට හම ඉවත් කළා කියලා හිතමු. මොනවද තියෙන්නේ හැමට යටින්?
මස් මස්වල අතර මැද තියෙනවා නහරවැල්. මස්වලටයි නහරවලටයි යටින් තියෙනවා ඇට සැකිල්ල. ඇට ඇතුලේ තියෙනවා ඇට මිදුළු. කීයද එතකොට? 4යි. කියන්න බලන්න ඔය 4. මස්, නහර, ඇට, ඇට මිදුළු. ඇට මිදුළු, ඇට, නහර, මස්. මස්, නහර, ඇට, ඇට මිදුළු. ඇට මිදුළු, ඇට, නහර, මස්. මන්සං නහරු අට්ටි අට්ටි මිංජා අට්ටි නහරු මන්සා. දැන් කීයද එතකොට? 9. පිටින් 5යි ඇතුලෙන් 4යි 9යි. ඊළඟට තියෙනවා හිස් කබල ඇතුලේ. කීයක් තියෙනවද හිස් කබල ඇතුලේ? 2ක් තියෙනවා. මොනවද 2? මොලේ අය අනික මොකද්ද? හිස් කබල ඇතුලේ 2කින් අනික මොකද්ද? මොලේ හරි අනික කුඩා මොලේ මහා මොලේ දෙකම මොලේනේ. මොලේ කිව්වම දෙකමයි නැත්තම් බඩවැල් කිව්වමත් ආයි. කුඩා බඩවැල මහා බඩවැල කියලා දෙකක් තියෙනවා. කම්බරේ. ඔව් කම්බරේ තියෙනවා තමයි ඉතින්. එහෙම කිව්වොත් ඒක කොච්චර જાති තියෙනවද? ඒවා අප්‍රකට ඉන්ද්‍රියන් හින්දා ගෝචරය කරන්න බෑ. මොලය කුණප මහා කොටසකට තියෙන මොලය හිස් කබල ඇතුලේ. එතකොට 10යි. ඊළඟ පපු කුහරේ. පපු කුහරේ කීයක් තියෙනවද උපාදමත්ය? 4යි. කියන්න බලන්න උපාදමත්ය පපු කුහරේ තියෙන 4. හෘදේ ආය. ඔව් ආය. දලම්බු ආය. කියන්න තව එකක් ඕන. බඩලොත් මොකක්ද අනික? ඕ මෙයාගේ තියෙනලු 4. මගේ නම් තියෙන 2යි. 4ක් නෑ පපුවේ 2යි. මොනවද 2? ඕ හෘදේ වස්තුවයි පෙනහල්ලයි. දැන් කීයද? 12යි. පිටින් 5යි ඇතුලෙන් 4යි ඔළුවේ 1යි පපුවේ 2යි. දැන් කීයද? 12යි. ඊළඟට බඩ කුහරේ තියෙනවා 8ක්. බඩේ 8ක් තියෙනවා. මොනවද 8? උඩින්ම තියෙනවා කන ආහාර පිරෙන මල්ල. ආමාශය. ආමාශ මල්ල කෙළවරේ තියෙනවා වැලක්. ඒ වැල් වලට කියනවා බඩවැල් කියලා. කුඩා බඩවැලය මහ බඩවැලය කියලා දෙකක් තියෙනවා. දෙකම හැබැයි බඩවැල්. එතකොට අයිති වෙන්නේ මොකටද මේක? බඩවැල්. ඊළඟ මේ බඩවැල කෙළවරේ තව මල්ලක් තියෙනවා. මොන මොච්චේද? මේකුත් තියෙනවා. ඒක ප්‍රකට නැහැ. තියෙන්නේ මොකද්ද මල්ල? අපි ගුදය කියලා කියන්නේ. ඒ බඩවැලම තමයි ඉතින්. ආන්ගේ මහ බඩවැල කෙළවරේ ඒ මල්ල වගේ තියෙන කොටසේ
කහ පාටට රතු පාටට කොළ පාටට සමහර දවස්වල එක එක පාටට පිරිච්ච જાතියක් තියෙනවා. මොනවාද? අසුචි නේ. එතකොට ආමාශය, බඩවැල්, අසුචි. ඊළඟට මේ බඩවැල් ටික බැඳලා තියෙන, මේ බඩවැල් ගුලිය බැඳලා තියෙන සිවියක් නැත්තම් මල්ලක් තියෙනවා. ඒකට කියනවා මොකද්ද? බඩවැල් බැඳපු අතුණු බහන් කියලා. මොකද්ද? අතුණු බහන්. කීයද එතකොට? ඔව්. 16යි බඩේ නම් 4යි. ඊළඟට තියෙනවා අක්මාව කියලා එකක්. තේරුණාද? ඔව්. ඊළඟට අක්මාව ළඟ තියෙනවා ඇලදිව. කිව්වේ අග්න්‍යාසයට නැත්නම් දලඹුවට. කහ පාට රුහුරු කොටසක්. තව තියෙනවා එතන පිත්තාශය කියලා එකක්. පිත් වතුර පිරී පවතින කොළ පාටට හුරු හරක් දිවක් වගේ කොටසක්. ඊළඟට තියෙනවා වකුගඩු දෙක. එතකොට කීයද දැන්? 8යි. බඩේ 8. කියමු බලන්න බඩේ 8. ආමාශය, බඩවැල්, බඩවැල් බැඳුම්, අසුචි, අක්මාව, අග්න්‍යාසය, පිත්තාශය, වකුගඩු. වකුගඩු, පිත්තාශය, අග්න්‍යාශය, අක්මාව, අසුචි, අතුණු බහන්, බඩවැල්, ආමාශය. ඔන්න බඩේ 8යි. හා එතකොට දැන් කීයද? 20යි. දැන් එතකොට කොටස් 20යි. එතකොට මුල ඉඳලාකට අනුලෝමයි, අග ඉඳලා මුලට පටිලෝමයි. ඒතර අනුලෝම පටිලෝම වශයෙන් වටහා ගන්න කියන්නේ. බුදුරජාණන් වහන්සේ අනුලෝම පටිලෝමං සම්මසිත්ව අනුලෝම පටිලෝම වශයෙන් තමයි මේවා මෙනෙහි කළා තියෙන්නේ. එතකොට ඊළඟ එක තමයි දියර 12. දියර 12. පළවෙනි දියරේ තමයි ඇස් වලින් වැක්කිරෙන ශ්‍රාවය. මොනවාද? කඳුළු. කඳුළු. කබ කියන්නේ කඳුළුම තමයි. ගිහිල්ලා කැට ගිහිල්ලා. ඒක ඇස් වලින් ගලන ශ්‍රාවය. ඊළඟ නායෙන් ගලන ශ්‍රාවයක් තියෙනවා. සොට්ටු. කටින් එළියට එන දෙකක් තියෙනවා ශ්‍රාව. කෙල, සෙම. ඊට පස්සේ ඇඟ පුරායින්ම එළියට එන දෙකක් තියෙනවා ශ්‍රාව. දාඩියයි උරුණු තෙලුයි. ඊට පස්සේ හමට යටින් කහ පාට තෙල් තට්ටුවක් තියෙනවා. මේද තෙල්. ඊට පස්සේ ලේ තියෙනවා. සැරව තියෙනවා. දැන් ඔය කන් වලින් එහෙම එන්නේ. මේ තුවාල ඇදුනාම තුවාල වලින් එහෙම එන්නේ. අන්න සැරව. දැන් කීයක් කිව්වද?
ඊළඟ එක මූත්‍ර 10යි. පිත් වතුර 11යි. සඳ මිදුළු 12යි. ඔන්න ඔයද දියර 12. කියමු බලන්න දියර 12 එන කඳුළු සොටු කෙල සෙම දාඩිය උරුණු තෙල් මේද තෙල් ලේ සැරව මූත්‍රා පිත් වතුර සඳ මිදුළු පිත් වතුර මූත්‍රා සැරව ලේ මේද තෙල් උරුණු තෙල් දාඩිය සෙම කෙල සොටු කඳුළු. ඔන්න එතකොට එතන කීයද? 12යි. අතන 20යි 32යි. මුල ඉඳලා අගටත් අග ඉඳලා මුලටත් 32ම කියන්න ඕන. අන්න ඒකට කියන්නේ මොකද්ද? අනුලෝම පටිලෝම කියලා. එතකොට තමයි මේක හොඳට අපිට ඔළුවට යන්නේ. දැන් එතකොට ඔන්න කයේ කොටස් 32ක් තියෙන බව අඳුරගත්තා. ඒක මුල ඉඳලා අගට අග ඉඳලා මුලට කීප වතාවක් දැන් අපි එකටම කියමු එහෙනම්. ඇස් දෙක පියාගෙන තියෙන තැන මතක් කරගෙන කියන්නේ. තියෙන තැන මතක් කරන තියෙන විදිහ මතක් කරගෙන පාට මතක් කරගෙන හැඩහුරුකම් මතක් කරගෙන ස්වභාවය මතක් කරගෙන කියන්නේ. එහෙනම් පටන් ගමු. කෙස් ලොම් නිය දත් සම පිටින් 5 ඊළඟ ඇතුලේ 4 මස් නහර ඇට මිදුළු ඔළුවේ 1 මොළය පපුවේ 2 හෘද වස්තුව පෙනහැල්ල ඊළඟ බඩේ 8 ආමාශය බඩවැල් අතුණුබාන් අසුචි අක්මාව එළදිව පිත්තාශය වකුගඩු කඳුළු සොටු කෙල සෙම දාඩිය උරුණු තෙල් මේද තෙල් ලේ සැරව මූත්‍රා පිත් වතුර සඳ මිදුළු ආයතග ඉඳලා සඳ මිදුළු පිත් වතුර මූත්‍රා සැරව ලේ මේද තෙල් උරුණු තෙල් දාඩිය සෙම කෙල සොටු කඳුළු ඝන ටික වකුගඩු පිත්තාශය එළදිව අක්මාව අසුචි අතුණුබහන් බඩවැල් ආමාශය පෙනහැලු හෘදය මොළය ඇට මිදුළු ඇට නහර මස් සම දත් නිය ලොම් කෙස් ඔන්න එතකොට අපි මුල ඉඳලා අගට අග ඉඳලා මුලට ඉගෙන ගත්තා හොඳට පාඩම් කරගන්න දැන් මතකද 22 මතක කට්ටි දැන් අත උස්සන්න තාම මතක නැහැ මේ පදකම මතක නැහැ එහෙනම් ඉතින් අත උස්සන්නේ හරි දැන් එහෙනම් ඔය ටික හිතින් කියා ඔය ටික ගිලම්පස ගන්න මොකුත් නෑ ඔය ටික පාඩම් කර තමයි ගිලම්පස ගන්න
වෙන මොකක්වත් හිතන්නේ. කේසා ඕනම් පාලියෙන් නම් පාලියෙන් සිංහලෙන් නම් සිංහලෙන්. සිංහලෙන් කියනවා නම් හොඳයි. දැන් පාලියෙන් නම් කේසා ලෝමා නගා දන්තා චෝමන්සා නාරු අට්ටි අට්ටි මින්ජා වක්කං හදයන් යගනං කිලෝම කම්පියකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරේසං පිත්තං සෙම්මහම් පුබ්බෝලෝ ඉතං සේදෝ මේදෝ ආස්වාසා කේලෝ සිංහානි කාලසිකා මුත්තං මත්තකේ මත්තලොං ගන්ති. අන්න එහෙම කියා. එහෙම නැත්තම් සිංහලෙන් නම් හොඳයි ගොඩක්. මොකද ඒක තමයි වදින්නේ. එහෙම කිය ගිලම්පස ටික ගන්න. කියන්නේ හිත. සියලු දෙනාටම තෙරුවන් සරණයි.